සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. පිළිකාකාරක පොල් තෙල් මෙරට දීම විනාශ කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඉදිරියේදී ආනයනය කරන වාහන කාණ්ඩවල වෙනසක්. කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම 19 වනදා සිට. සිනෝෆාම් කොවිඩ් එන්නත මෙරට චීන ජාතිකයින්ට ලබාදීම ආරම්භයි. ඉන්දියාවේ යළිත් කොවිඩ් අවදානම ඉහළට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයත් වැසෙයි. වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා අදාළ ආයතන වෙත දැනුම් දී ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇති බවයි. ඒ අනුව දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේත් සමග කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිතුමා දී ඇති උපදේශ බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝගය පනවා තිබෙනවා. මෙරට කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී තිබුණේ මීට මාස 6කට පමණ පෙර බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දැනට පවතින කටුපොල් වගාව අධීරෙන් අධීර වසරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමග නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද උපදෙස් ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ විට පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණ වන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ ආනයනික පොල් තෙල් අඩංගු බහලුම් ප්‍රතිඅපනයනය කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. කෙසේ වෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ එම විෂ පොල් තෙල් පරිසරයට හානිකර නොවන ලෙස මෙරටදී විනාශ කිරීමේ හැකියාව පවතින බවයි. සමාගම් 3ක් විසින් මෙරටට ගෙන වූ පිරිපහදු නොකළ පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකයේ ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට පසුගියදා තොරතුරු අනාවරණය වුණා. එම පොල් තෙල් සම්බන්ධයෙන් සිදු කළ දෙවන තත්ත්ව පරීක්ෂාවේදීද එම පොල් තෙල්වල අදාළ පිළිකාකාරකයේ ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සනාථ වූවා. ඒත් සමග එම පොල් තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙසයි ශ්‍රී ලංකා රේගුව අදාළ සමාගම්වලට දැනුම් දුන්නේ. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ පරිභෝජනයට නුසුදුසු පොල් තෙල් කන්ටේනර 95ක් ප්‍රතිඅපනයනයට සූදානම් කර ඇති බවයි. ඒ අනුව මේ වන විට ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු අනාවරණය වූ පොල් තෙල් ආනයනය කළ සමාගම් 3න් එක් ආයතනයක පොල් තෙල් ප්‍රතිඅපනයනය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. කෙසේ වෙතත් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ ආනයනික පොල් තෙල් තොගය පරිසරයට හානිකර නොවන ලෙස මෙරටදී විනාශ කිරීමේ හැකියාව පවතින බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මට වගකීමක් තියෙනවා මධ්‍යම පරිසර අධිකාරී සභාපති හැටියට එවැනි ප්‍රශ්නයක් ආවොත් අපේ පැත්තෙන් මාකර උත්තරයක් තියෙනවා නම් ඒක කියන්න රටට. ඒ අනුව දැනට අවශ්‍ය නම් කවුරු හරි අධිකරණයෙන් හරි කවුරු හරි අපිට ආයතනින් කියනවා මෙන්න මේක අපිට පරිසරයක් හානි නොවෙන්න කළමනාකරණය කරගන්න ඕනේ කියලා ඒක කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් ඔය පොල් තෙල් සම්බන්ධයෙන් ඔතන මම ගන්න විදිහට ලීටර් 52000ක් කියලා තමයි කියන්නේ. ඒ ප්‍රමාණය අහනය කිරීමේ හැකියාව තියෙනවා ලංකාවේ ආයතන ඇතුලේ දැනට අපි එවැනි හදිසි ගහනයක් කර ගැනීම සඳහා අපි පැත්තෙන් අපි යෝජනා කරන්නේ දැනග තියෙන සංස්ථාවේ NC සමාගම පුත්තලමේ ඒ දානාගාරයේ ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා පරිසරයට කොහොමද මුදා හරින්නේ කියලා වායු ගෝලයට හානියක් නොවන විදිහට
කොහොම වුණත් පෞද්ගලික ආයතන නිසා ඒ වගකීම් ආයතන හෝ නිලධාරීන් ඒ සඳහා අදාළ ගෙවීමේ ආයතනට කරන්න ඕනේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන එන ලද පොල් තෙල් කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇතැම් කන්ටේනරවල පිළිකාකාරක සහිත පොල් තෙල් අඩංගු බවට තහවුරු වුණා. මෙම කාලය තුල මෙරටට කන්ටේනර් දහසක් පමණ ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පිළිකාකාරක අඩංගු පොල් තෙල් මෙරටට ගෙන්නූ ව්‍යාපාරිකයන්ට තරාතිරම් නොබලා දඬුවම් ලබා දීම රජයේ යුතුයකමක් බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පවසනවා. මේ වන විටත් පිළිකාකාරක පොල්තෙල් මේ රට තුළට ගෙනල්ලා සාමාන්‍ය වෙළඳ පොළට නිකුත් වෙන බව මාධ්‍ය තුලින් දකින්න තියෙනවා. අපි දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙවැනි පුද්ගලයන් හොයා නිසි දඬුවම් දෙන්න ඕනේ. මේ රටේ ජනතාවට මෙවැනි වසවිස මුසු දේවල් ගෙනත් බෙදා හරිනවා නම් මම හිතනවා ඒක ඉතා භයානක දෙයක්. රටක් හැටියට මෙවැනි පුද්ගලයන්ට කිසිසේත් ආරක්ෂාවක් සැපිය යුතු නොවේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොන තරාතිරමේ පුද්ගලයෙක් වුණත් මෙවැනි අකටයුතු කරන පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දිය යුතු කියන එකයි මේ රටේ මහා සංඝරත්නයේ මතය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පොලිස්පති හමුවේ පැමිණිල්ලක් ගොනු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ වන විට රට තුළ පවතින බොහෝමයක් විෂ සහිත ආහාර ද්‍රව්‍ය පිළිබඳ නිශ්චිත අවධානයක් මේ වනතෙක් යොමුව නොමැති බවයි එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය යම් කිසි මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කරන ප්‍රකාශය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමියගෙන් මාධ්‍යවේදියා අසන පැනවල් ප්‍රශ්නවලදී ඒ දෙන පිළිතුරු වලින් අපිට පෙනී යන කාරණයක් තමා මේ රට තුල පිළිකාකාරක සහ වසවිස තියෙන ආහාර මහජනතාව පාරිභෝජනය කරන බව එම ආයතනය දන්නා බව. එය දැනගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට මෙතෙක් අපොහොසත් වෙලා තියෙනවා කියන කාරණය. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය අනුව පැහැදිලිව සඳහන් වෙනවා මනුෂ්‍යයෙක්ගේ ශරීරයට විෂ සහිත දෙයක් ඇතුළු වෙනවා කියන කාරණය දැනුවත්ව සිද්ධ වෙනවා නම් එය අපරාධමය වරදක්. එය දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය යුතු වරදක්. ඉතින් මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අද දිනේදී පොලිස්පතිතුමාන්ට පැමිණිල්ලක් සිදු කරනවා. ඒ පැමිණිල්ලේදී අපේ පොලිස්පතිතුමාන්ගෙන් ඉල්ලා සිටින්නේ මේම ප්‍රකාශය තුලින් ගම්ම්‍ය වන දේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන්න, නිසි විමර්ශනයක් සිදු කරලා මේ මගින් ජනතාවට සිදුවන අගතිය වළක්වීමට කටයුතු කරන්න කියා ඉල්ලමින් අද දිනේ පොලිස්පතිතුමාන්ට විශේෂ පැමිණිල්ලක් රජයේ වෛද්‍ය නිලධාරී සංගම විදියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒතර මෙතෙන්දී අවධානය යොමු කරන්න ඕනි ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ පොල් තෙල් සිද්ධිය විතරක් නෙමෙයි අපි කතා කරන්න ඕනි මේ රටේ තියෙන මේ රටට ගෙන්වන බොහෝ ආහාරවල තියෙන විෂකාරක ගැන අවධානය යොමු කරන්න ඕන. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපි දිගින් දිගටම සඳහන් කරා මේ රටේ ජනතාවට කන්න දෙන්නේ වහ කියන එක. අති විශාල සෞඛ්‍යයට අහිතකර ආහාර ප්‍රමාණයක් පිට රටවල වලින් අපනයනය කරමින් පවතී. ගොඩාක් ආහාරවල පැකට් වල ගහලා තියෙනවා මේ ඊ නම්බර් එක ගැන. හැබැයි අපිට ඒක යොමු වෙලා තියෙන අවධානය ඇතිද? ඒ තුලින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම කෙතරම්? ඒවා ඔය කියන සේෆ් ලිමිට් නැත්තම් નિયમિત අඩංගු වෙලා තියෙන්න ඕනි ප්‍රමාණවන් වලින්ද අඩංගු වෙලා තියෙන්නේ. මේවා සොයා බැලිය යුතුයි. ඒක පළවෙනි කාරණේ. එතනින් එහාට ගියාම මේ රටේ ගොවිතැන් කරන අපි වැඩි ප්‍රමාණයක් මේ රටේ ජනතාව අනුභවය කරන බත් ඉඳලා සහල් ඉඳලා එළවලු දක්වා සියලුම දේවල් වලට අපනයනය කරමින් මේ ගසන කෘමිනාශක මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රකාශ කරා. දැන්වත් වසවිස නැති ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා. චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන සිනෝෆාම් මෙන්නත මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දීම අද ආරම්භ කෙරුණා. මේ අතර ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 141 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 93436ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාස 19 වෙනිදායින් පසු මෙරටින් වාර්තා වූ අවම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව එදින මෙරටින් වාර්තා වී ඇති දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 87ක්. හඳුනාගත් ආසාදිතයන් අතරින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 115 දෙනෙක්, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 7 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 19 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙන අතර එම සංඛ්‍යාව 54ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 12 දෙනෙකුත් ඊයේ වාර්තා වී තිබෙනවා.
මේ අතර ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වනුයේ 581ක් ලෙසයි. යාපනයේ දිස්ත්‍රික්කයෙන් පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග වසා දැමුණු යාපනයේ අධ්‍යාපන කලාපයේ පාසල් අප්‍රේල් 19 වනදා තෙක් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කළා. එම ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ඉහළ යාමත් සමග සතියක කාලයක් සඳහා යාපනයේ අධ්‍යාපන කලාපයේ පාසල් වසා දැමුණේ පසුගිය මාස 29 වනදායි. මේ අතර චීනෙන් මෙරටට ප්‍රධානය කළ සිනෝෆාම් එන්නත මෙරට වාසය කරන චීන ජාතිකයන් සඳහා ලබා දීම අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව අද දිනේදී එන්නත චීන ජාතිකයන් 10කට ලබා දීම සිදු කරන බවයි කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා කුරුගේ මහත්මිය සඳහන් කළේ. කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශයන් කිහිපයකින් පසු අදාළ එන්නත් ශ්‍රී ලාංකිකයන් වෙතද ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේ. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 869 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ලැබූ අතර එම එන්නත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කරනු ලැබුවා. ඊයේ දිනේ තුලදී තවත් පුද්ගලයන් 4201 දෙනෙකුට ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති අතර ඒ අනුව මේ දක්වා එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9,23,954ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මේ වන විට දිවයින පුරා රෝහල්වල කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 2292ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව මේ වන විට වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 352ක්. එමෙන්ම කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව දැක්වෙන්නේ 90563ක් ලෙසයි. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මෙම මාස 19 වනදා සිට ආරම්භ කරන බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මහත්මිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එන්නත් ලබා දීම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ වෙනකොට ලබා දීලා තියෙනවා ඉන්දියාවෙන් ලැබිච්ච එන්නත්. එතකොට ඒකේ දෙවෙනි මාත්‍රාව මම දන්න තරමින් අප්‍රේල් 10 වගේ වෙනකොට ඒ පළවෙනි මාත්‍රාව ගත්ත අය බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ඒ අයට දැන් ඒ දෙවෙනි මාත්‍රාව දැන් ඉන්දියන් එක තමයි ඒගොල්ලන්ට දුන්නේ. දෙවෙනි මාත්‍රාව දීමට රජයේ තියෙන සූදානම කුමක්ද? ඒ පිළිබඳ වැඩපිළිවෙලක් තියෙනවද කියලා? දෙවෙනි මාත්‍රාව ලබා දීම ආරම්භ කරන්න තියෙන අප්‍රේල් 19. අපි පළවෙනි මාත්‍රාව ජනවාරි 29 දෙනකොට දෙවෙනි මාත්‍රාව දෙන්න තිබුණේ සති 4කින්. හැබැයි අලුත් පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට ඒක සති 10 සහ 12 අතර දක්වා කල් දාන්න පුළුවන් කියන ඒ විද්‍යාත්මක තොරතුරුත් එක්ක අපිට අප්‍රේල් 19 තමයි දෙවෙනි මාත්‍රාව දෙන්න ආරම්භ කරන්න තියෙන්නේ. දැනට 3 ලක්ෂයක විතර එන්නත් තොගයක් කරගෙන තියෙනවා. එතකොට අප්‍රේල් 19 ඉඳලා ජූනි 30 වෙනකන් දෙන්න තියෙනවා. ඒතර ඒ අතර අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් ඉතිරි තොගය අපි මිලදී ගන්න තොගයත් කෝවැක්ස් පහසුකම හරහත් ලැබීමට නියමිතයි. නිසා ඒක ගැන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ වාහන කර්මාන්තය ලංකාව ඇතුලේ යම්කිසි කඩාවැටීමක් ලක් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් එමෙතුමා මේක ලංකාව ඇතුලේ දැනට ක්‍රමවේදයක් හදන්න සූදානමින් ඉන්නවාද මේ වාහන එකලස් කිරීම සහ මේ සඳහා යම්කිසි අගය එකතු කිරීමේ කර්මාන්ත සඳහා රජයේ අවධානය යොමු වෙලා තියෙනවද? විශේෂයෙන්ම වාහන එකලස් කිරීම සහ වාහන අගය එකතු කිරීම පිළිබඳව අවධානම යොමු කරලා තිබෙනවා. ඉදිරි අනාගතයේදී යම් ආයෝජන රටට ගලා එන්නට අපි කටයුතු කරගෙන යනවා. අපි දැනට ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන නිසා ඒව ගැන අපි පුරෝගතනය කිරීමට අපිට බැරි වුණත් නොබෝ දිනකින් සමහර විට මේ සාකච්ඡා හරහා ඒ කටයුතු සිදු වෙන්නට ඉඩ තියෙන බව මම මතක් කර දෙන්නට කැමතියි. දැන් මේ ලොකු පරිසර ගෝසාවක් කරනවානේ. හැබැයි පරිසර හිතකාමී වාහන සඳහා විශාල වශයෙන් අමතර බදු අය කර ගැනීමක් කළා. විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන සහ හයිබ්‍රිඩ් වාහන සඳහා. ඇත්තටම මේ පරිසර හිතකාමී විදියට හිතනවා නම් මේ වාහන තමයි ලංකාවට ගෙන්වීම සඳහා අවස්ථාව දෙන්න ඕනේ. මම දැක්කා ඔබතුමාගේ ප්‍රකාශයක් මේ වසර අගවන විට මේ වාහන ආනයනය කිරීම සඳහා සීමාවන් ඉවත් කිරීමට යම් හැකියාවක් තියෙනවද කියලා බලනවා කියලා. එහෙම වුණොත් රජයේ වශයෙන් මේ ඉලෙක්ට්‍රික් වාහන සහ හයිබ්‍රිඩ් වැනි පරිසර හිතකාමී වාහන වලට ප්‍රමුඛතාවය දීම සඳහා ඔබතුමා ක්‍රියාත්මක වෙනවද? කතානායකතුමනි, අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මම හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදු විය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවායි බවත් මම මතක් කරලා දෙන්නට කැමතියි. ඒත් එක්කම
මම හිතන්නේ අපේ රට තුල යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුල අගය එකතු කිරීමත් අපිට ඉතාමත්ම හොඳින් කර හැකි අවකාශයකුත් තිබෙනවා. ඒ ගැනත් අපි දැන් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ ඉදිරි අනාගතයේදී කොවිඩ් වසංගතයෙන් වෙච්ච එක හොඳ දෙයක් අපිට කියන්න පුළුවන්. අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් දැන් කටයුතු කරනවා ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කිරීමට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානම යොමු කරනවා කියන එකත් මා කියා සිටින්නට අවශ්‍යයි. විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලින්ගේ නිරෝධායන කාල සීමාව හා ක්‍රමවේදය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් අද වසංගත රෝග විද්‍යායකකයන් සිදු කළා. යම්කිසි කෙනෙක් නිර්දේශිත එන්නත් මාත්‍රා සම්පූර්ණ ප්‍රමාණය අරන් තියෙනවා නම් ඒ වගේම එන්නත් ලබා ගැනීම සම්පූර්ණ කරලා සති 2කට පස්සේ නම් අපේ රටට එන්නේ ඒ වගේ අය නිරෝධායන මධ්‍යස්ථානයකට යා යුතුයි. ගිය වහාම ඔවුන්ගේ PCR පරීක්ෂණය සිදු කරනවා. ඒ PCR පරීක්ෂණය නෙගටිව් නම් ඔවුන්ට නිරෝධායනකින් තොරව තමුන්ගේ නිවෙස් බලා යන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාව වෙන විට COVID-19 එන්නත් නිවැරදි මාත්‍රාව සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙන්න ඕන. ඒ වගේම සති 2ක කාලයක් ඉතින් පස්සේ ගත වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි විදියකින් COVID-19 එන්නත අරගෙන ඒ නිසි කාලය සම්පූර්ණ වෙච්ච අය එනකොට ඔවුන් සමග කුඩා දරුවන් එනවා නම් බොහෝ අවස්ථාවලදී අවුරුදු 16ට 18ට අඩු අයට COVID-19 එන්නත ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් එන්නතෙන් ආරක්ෂාවක් නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි දන්නවා ළමයින්ගෙන් ලදරුවන්ගෙන් උනත් COVID-19 රෝගය තවත් කෙනෙකුට ආසාදනය වීමේ අවදානම තියෙනවා. ඒ නිසා ඔවුන් නිරෝධායනය විය යුතුයි. මේ අවස්ථාවේදී විදේශයක සිට පැමිණෙන කෙනෙක් නිරෝධායනය වෙනවා නම් නිරෝධායන පහසුකම් සපයන හෝටලයක් වගේ ස්ථානයකදී තමුන්ගේම පෞද්ගලික කාමරයක වගේ ස්ථානයක නිරෝධායනය වෙනවා නම් වැසිකිලි පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් තවත් අය සමග බෙදා හදා ගන්නේ නැතුව ඔවුන් 7 වෙනි දවසේදී PCR පරීක්ෂණයක් සිදු කර එය නෙගටිව් නම් ඔවුන්ට ගෙදර යන්න පුළුවන්. ගෙදර ගොහින් ඉතුරු දවස් 7 නිරෝධායනය විය යුතුයි. ඒ වගේම රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සනීපාරක්ෂක පහසුකම් පොදුවේ භාවිතා කරන ස්ථානයක නිරෝධායනය වෙනවා නම් ඔවුන්ට 10 වෙනි දවසේදී PCR පරීක්ෂණයක් සිදු කර එය නෙගටිව් නම් ගෙදර යන්න පුළුවන්. එතකොට එතෙන් සිට ඉතිරි දවස් ටික දවස් 14ක සම්පූර්ණ වෙනකල් නිවසේදී නිරෝධායනය වෙන්න ඕන. ඉතින් යම් කිසි විදියකින් එන්නත් දෙකම ලබාගෙන පුද්ගලයෙක් සමග දරුවන් එනවා නම් ඒ දරුවන් නිරෝධායනය වෙන්න ඕන. එතකොට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යා යුතුයි. ඒකට යන විට සමහර විට එන්නත් සම්පූර්ණ කර තියෙන කෙනෙකුට ඒ දරුවන්ගේ රැක බලා ගන්නා විදියට යන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ මේ අවස්ථාවේදී COVID-19 රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතු නිසා ඒ ආකාරයෙන් එන්නත් ලබාගත්තු කෙනෙකුට උනත් සමහර විට තමුන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා නිරෝධායනය වීමට සිදු වෙන්න පුළුවන්. පසුගිය වසරේ මෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවෙන් වාර්තා වීම මත කොවිඩ් වසංගතය අඩු තක්සේරුවකින් ගතහොත් ඉදිරියේදී මෙරට ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ජනතාවගේ වගකීම ගිලිහුණොත් තුන්වෙනි රැල්ලක් ඇත්වීම වැළැක්විය නොහැකි වෙන තත්ත්වයක් වෙනවා. විශේෂයෙන්ම අපිට මේක බලක්වා ගත හැකි රෝගයක් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම චීනය මේ රෝගය පාලනය කළේ බොහෝ දුරට මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වීම මගින්. ඉතින් මේ අනුගත වීම පමණක්ම අපිට මේ රෝගයේ තුන්වෙනි රැල්ලක් ඇත්වීම වැළැක්වීමට ඇති. අපිට මේ වගේම කාලයක් 2020 මැයි ජූනි මාසවල වගේ අපිට තිබිලා අපි ඒ කාලය නොසලකිලිමත් වීම නිසා මුළු රටම මේ වසංගතයට ගොදුරු වුණා. ඉතින් ඒ අත්දැකීම ඇති අපිට මේ සම්බන්ධව ඉගෙන ගන්න. මේක අපි අතින් ගිලිහුණොත් එහෙම මේ දැනට තියෙන පාලනය අපිට තවත් විශාල වශයෙන් කොවිඩ් රෝගීන් මතුවෙන්න පටන් ගන්න පුළුවන්. ඒ එක්කම නව ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. නව ප්‍රභේද ඒවා පැතිරෙන අතින් වැඩි භයානක නව ප්‍රභේද වෙන්න පුළුවන්. ඒ මත අපිට බොහෝ රෝගීන් සංකූලතා බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගන්න බැරි ආකාරයට රෝගී සංඛ්‍යාවක් ඇති වෙලා මුළු රටම ව්‍යසනයකට ඇද ගන්න පුළුවන්. ඒක නිසා අපි සියල්ලම රටක් විදිහට ජාතියක් විදිහට මේ සම්බන්ධව ඉතාමත්ම සැලකිය යුතුයි. සියලුම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී තියෙන කොවිඩ් වැළැක්වීම උදෙසා එයට අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක්.
පරිසර විනාශයන් නිතර වාර්තාවන ලෝකයේ රටවල් අතර පරිසරය මැනවින් පවත්වාගෙන යන දකුණු ඇමරිකා මහද්වීපයේ රාජ්‍යයක් ගැනයි මේ කියන්න යන්නේ. මේ රාජ්‍යයෙන් 90%කටත් වඩා පවතින්නේ සරුව වැඩුණු වනාන්තර. සියලු දකුණු ඇමරිකානු රටවල් අතර ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන හෝ ලෝකයේ අවධානය වැඩිපුර හිමි නොවන රාජ්‍යයක් තමයි සුරිනාමය කියන්නේ. ඒත් ලෝකය තුළ වැදගත් භූමිකාවක් නිහඬවම ඉටු කරගෙන යන දකුණු ඇමරිකානු රාජ්‍යයක් විදියටයි සුරිනාමය හැඳින්වෙන්නේ. සුරිනාමය දකුණු ඇමරිකා මහද්වීපයේ උතුරු වෙරළ තීරයට මායිම් වූ රාජ්‍යයක්. භූමි ප්‍රමාණය අනුව සුරිනාමය දකුණු ඇමරිකාවේ කුඩාම ස්වාධීන රාජ්‍ය වන අතර සංඛ්‍යාත්මකව එය වර්ග කිලෝමීටර 1,63,270ක් පමණ වනවා. සුරිනාමයේ පවතින්නේ නිවර්තන දේශගුණයක්. සුරිනාමය කියන්නේ රටේ භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු ජනගහනයක් වෙසෙන රටක්. සංඛ්‍යාත්මකව එය 6,07,600ක් පමණ වනවා. සුරිනාමය තුළ කිසිම ජනවර්ගයක් සැලකිය යුතු ලෙස ප්‍රමුඛ වෙන්නේ නැහැ. බහුවාර්ගික රටක් වුණත් ජාතීන් අතර ගැටීම් නැති බොහොම සාමකාමී රටක් ලෙසයි සුරිනාමය ප්‍රසිද්ධ වෙන්නේ. ජනවර්ග කිහිපයක සුසංයෝගය නිසාම රට තුළ පුළුල් භාෂා විවිධත්වයක් දක්නට ලැබුණත් සුරිනාමය තමාගේ නිල භාෂාව ලෙස හඳුන්වන්නේ ලන්දේසි භාෂාව. සුරිනාමයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් ඛනිජ සම්පත් මතයි රඳා පවතින්නේ. ඛනිජ තෙල්, රත්රන්, ඇලුමිනියම් ලබා ගන්නා ඛනිජය වන බොක්සයිට් මෙන්ම කෘෂිකර්මාන්තය සහ මුදල් ප්‍රේෂණය මගින් සුරිනාමයේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. සුරිනාමය සම්බන්ධයෙන් අවධානයට ලක් කළ යුතු වැදගත්ම කාරණය තමයි එහි ඇති අධික වනකනත්වය. සුරිනාමයත් සුවිශාල ඇමර්සන් වනාන්තරයේ කොටසකට උරුමකම් කියනවා. නමුත් සුරිනාමයට අයත් මෙම වැසි වනාන්තර පද්ධතිය අනෙක් රටවලට සාපේක්ෂව මිනිස් බලපෑම හමුවේ අවදානමට පත්වී ඇත්තේ ඉතාම අඩුවෙන්. සුරිනාමයේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 15.3ක්ම නතු වී ඇත්තේ මහා වනාන්තරයට. එය ප්‍රතිශතාත්මකව භූමි ප්‍රමාණයෙන් 94කට ආසන්න අගයක්. වර්තමාන ලෝකයේ තුළ උද්ගතව පවතින දැවැන්ත වන විනාශය හමුවේ මෙවැනි වනවැස්මක් සහිත රටක් තිබීමත් පුදුමයට කාරණාවක්. සුරිනාමයේ වනගහන භූමියෙන් 91.4ක් ප්‍රාථමික වනාන්තර වෙනුවෙන් වෙන්වන අතර 8.5ක ප්‍රමාණයක් නැවත පුනර්ජනනය වූ වනගත භූමීන් වෙනවා. වනවැස්මෙන් 0.1ක් නැවත රෝපණය කර තිබෙනවා. බොහෝ විට රටේ මධ්‍යම කොටස අතීතයේ මෙන් නොවෙනස්ව තවමත් වනාන්තරයට නතුව තිබෙන අතර වාරයේ ඇතැම් වෙරළාශ්‍රිත නගර ආසන්නව රටේ ජනගහනය පැතිර ගොස් තියෙනවා. මෙම ජනගහනයේ විෂම පැතිරීමත් සුරිනාමයේ වනගහනය ඉතිහාසයේ සිටම ආරක්ෂා වීමට හේතුවක් වී තිබෙනවා. 2004 වර්ෂයේ සිට 2013 වර්ෂය අතර කාලයේ මෙම වනවැස්මෙන් මිනිස් පරිභෝජනය සඳහා යොදාගෙන ඇත්තේ හෙක්ටයාර 16,000ක් පමණයි. වර්තමානයේ සුරිනාමය සතු මෙම පුළුල් වනවැස්ම ගෝලීය වශයෙන් සුවිසල් මෙහෙවරක් නිහඬවම සිදු කරනවා. දැනට ඇස්තමේන්තු ගත කර ඇති පරිදි වාර්ෂිකව කාබන් ටොන් මිලියන 8කටත් වඩා අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් මෙම වනවැස්ම සතුයි. පසුගිය වකවානුවේ බ්‍රසීලය කේන්ද්‍ර කර ගනිමින් ඇමර්සන් වනාන්තරයේ ඇති වූ දැවැන්ත වන විනාශය හමුවේ එරට ජනාධිපති බොල්සනාරෝගේ ක්‍රියාකලාපය හා සැසඳීමේදී ඇමර්සන් වනය සම්බන්ධයෙන් සුරිනාමයේ ක්‍රියාපිළිවෙත ප්‍රශංසනීයයි. පරිසරය ක්‍රමයෙන් විනාශ වෙමින් යන තැන්වල පරිසරයට ආදරය කරන පරිසරය විනාශ නොකරන්නට යත්න දරන සුරිනාමය ලෝකයේ සෑම රටකටම සපයන්නේ වටිනා ආදර්ශයක්. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය ලබන 14 වනදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල තියෙනවා විශේෂ වූ කාලගුණික පරාමිතයක්. අපි විශේෂයෙන් මේක හඳුන්වනවා උෂ්ණත්ව දර්ශකය කියලා. මේකෙදි අපි පැහැදිලි කරන්නේ මිනිසාට දැනෙන උෂ්ණත්වය යම් වැඩිවීමකට හසු වෙලා තියෙනවා. මේ මිනිසාට දැනෙන උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයක් කියන්නේ දෙකක්. එතකොට දැන් මේ මිනිසාට දැනෙන උෂ්ණත්වය වෙනස් වෙන්න හේතු මොනවද කියන එක ගැන මම හඳුන්වන්නම්. විශේෂයෙන්ම මේ කාලේ තියෙන්නේ දිවෙනට බලපාන අන්තර්මෝසන් සමය. එතකොට අද දිනේ සිට 14 වෙනි දින දක්වාම සූර්යා දිවෙන්ට ඉහළින් මුදුන් ගත වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වයටදී හොඳින් සූර්යාලෝකයේ වැටිලා ජලාශවල තියෙන ජලය වාෂ්ප භවනය වෙලා වායුගෝලයට ජල වාෂ්ප එකතු වෙනවා. එතකොට වායුගෝලයට ජල වාෂ්ප එකතු වීම තුලින් තමයි වැහි වලාකුළු ඇති වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දිනවල තියෙන කාලගුණික රටාව අනුව මේ වැහි වලාකුළු වර්ධනය වීමේ ප්‍රවණතාවය අඩුයි. ඒක නිසා වායුගෝලය ජල වාෂ්ප වලින් අපි කියනවා පිරීලා තියෙනවා නැත්නම් සම්තුෂ්ත වෙලා තියෙනවා කියන එක පැහැදිලි කරනවා. එතකොට මේ වගේ වෙලාවකදී අපේ ඇඟට දාන දාඩිය ගත්තම
ඉක්මනින් වියලෙන්න අපහසුයි. මොකද හේතුව වායුගෝලයේ සම්තෘප්ත වෙලා තියෙනවා. එම නිසා අපිට දැනෙනවා අධික උණුසුම් කාලගුණික තත්ත්වයක්. ඒතර මේ උණුසුම් කාලගුණික තත්ත්වය පහව යන්න නම් අනිවාර්යෙන් අපිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන්න ඕනේ. එතකොට දැන් මේ දිනවල තියෙන තත්ත්වය අනුව අපිට එහෙම සැලකිය යුතු වර්ෂාපතනයක් පේන්නේ නැහැ. හැබැයි 14 වෙනිදායින් පස්සේ මේ සවස් ජාමයේ අන්තර්මෝසන් සමයේ බහුලව තියෙන්නේ උදේ කාලයේ පායලා හවස් ජාමයේ ඇති වෙන වැසි තත්ත්වයක්. එතකොට 14 වෙනි දින සිට බොහෝ විට මේ හවස් ජාමයේ ඇති වෙන වැසි සමග ගිගුණු සහිත වැසි සමග තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා කියන එක අපි ජනතාවට පැහැදිලිව මතක් කරනවා. අවධානය විදෙස් පුවත් වෙත. ගෙවුණු දිනේදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද දිනෙන් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස ආසාදිතයන් 1,03,793 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව රටින් පළමු වරටයි ලක්ෂය ඉක්මවා දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ. ඉන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. ඒත් සමග ඉන්දියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සංචාරන සීමා පැනවීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. ශීඝ්‍ර ලෙස ආසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ ප්‍රාන්ත වැසියන් ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම සහ එන්නත ලබා ගැනීමෙන් පසු මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් මෙලෙස වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා ප්‍රාන්තයේ රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි. එමෙන්ම සතියන්තයේ සම්පූර්ණයෙන්ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව සෑම සතියන්තයකම සිකුරාදා රාත්‍රී 9 සිට වසා දැමෙන ප්‍රාන්තය යළි විවෘත කෙරෙන්නේ සඳුදා උදෑසන 7ටයි. අදාළ කාලය තුල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලැබෙන අතර මෙම සීමාවන් අප්‍රේල් 30 දක්වා බලපැවැත්වෙනු ඇති. මේ අතර බ්‍රසීලයේ කලකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මලසිරුරු ඉවත් කර නව මලසිරුරු භූමදානය කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ එරට කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග මලසිරුරු භූමදානය කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් විදේශ මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඒ රට විශාලතම නගරය වන සාවෝ පවුලෝහි පැරණි සොහොන් හිස් කිරීමට එම නිලධාරීන් තීරණය කළ ඇති බවයි. ඒ අනුව වසර ගණනාවකට පෙර වැළලූ මලසිරුරු එම ස්ථානවලින් ඉවත් කර දිරාපත් වූ දේහ කොටස් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. දිගින් දිගටම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යත්ම ගත වූ පැය 24 තුලද ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වනවා. එරට රෝහල් පද්ධතියද බිඳ වැටී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. බ්‍රසීලයේ ඊයේ දිනේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 1233ක් ලෙස දැක්වුණු අතර දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 31959ක් ලෙසයි. අද වන විට බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,29,84,956ක්. එමෙන්ම සිදු ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,31,530ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ඉන්දුනීසියාවට බලපා ඇති දරුණු ගංවතුර සහ නායම් තත්ත්වයකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහි දූපත් රැසක නිවාස ගංවතුර හේතුවෙන් ජලයෙන් යට වී ඇති අතර 27 දෙනෙකු තවමත් අතුරුදන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ හේතුවෙන් මිලියන ගණනක ඉන්දුනීසියානු වැසියන්ට බලපෑම් එල්ල විය හැකි බවට එරට ආපදා ඒජන්සිය ඇස්තමේන්තු කර තිබෙනවා. එමෙන්ම ජනතාව බේරා ගැනීම සඳහා මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව දියත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 6 වෙනිදා සමාජ විපර්යාස ප්‍රජා සංවර්ධන සහ සාමය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාව හැකියාව වෙනුවෙන් නම් කරන ලද සංවර්ධනය සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය අප්‍රේල් මස 6 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. පළමු වරට මෝටර් රථය සඳහා විද්‍යුතය ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ 1912 වසරේ අප්‍රේල් මස 6 වන දිනයි. පයනිය 11 යානාව බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යාවකාශ ගත කර ඇත්තේ 1973 වසරේ අප්‍රේල් මස 6 වන දිනයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.